තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. හොඳයි පටන් ගන්න කමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ අද අපේ භාවනා වැඩමුළුවේ 8 වෙනි දවසේ ඉතින් 8 වෙනි දවසේ ප්‍රශ්නෝත්තර වාරයට අපි සපමිලා ඉඳින්නේ. ඒ සඳහා අපිට වාර්තා 17ක් ලැබී තියෙනවා ස්වාමීන් වහන්සේ. 17න් 10ක් භාවනා කමඨහන් සම්බන්ධ 7ක් වාර්තා තියෙනවා මූල ධර්ම පිළිබඳව හෝ ධර්ම දේශනාව සම්බන්ධ අදාළ කරුණු පැහැදිලි කර ගැනීම. ඒ ප්‍රථමයෙන් භාවනාව සම්බන්ධ කමඨාන් වාර්තා 10 ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. පළවෙනි වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ. නිස්සරණ වනයේ කාල සටහනට අනුව එම වේලාවට කළ නොහැකි වුණත් ඒ කෙරෙන කාර්ය ගැළපෙන ලෙස යොදා කරගෙන යමි. හිමිදිරියේ නැගිට්ටෙමි. ගමන රවුම් 4ක් සක්මන් පතයට අනුයුක්ත විය. පාදයයි පොළොවයි ගැටෙන අයුරු හොඳින් දැනේ. පාදයේ මෘදු ගතිය සහ පොළොවේ තද ගතිය දැනෙමින් ඉදිරියට යමි. කෙනෙක් ඉදිරියෙන් විත් පාරේ අනික් පැත්තට මාරු වූයේ social distance තියන්නට මෙන් ඉදිරියට කන්ද නැගලා ඉහළට යන විට කළු පාට සහ දුඹුරු සුදු පාට තාරා පැටවුන් දෙදෙනෙකු පාර හරහා පනි. ලං වෙන විටම social distance තියන්නට මෙන් දෙපැත්තට බර කර ඇවිදිනා තාරා ගමනින් උන් ඉක්මනින් වම් පැත්තේ ඇති පිට්ටනියකට ගමන් කළේය. උන් එතනට ලං වෙන විටම එතන සිටි seagulls රංචුවක් social distance තියන්නට මෙන් අහසට පියාසර කළේය. සිතට සිනහාවක් ඇතිවිය. නැවත පාදයට සිත ගියේය. දැන් කන්ද බසිමි. සිත ඈතට දිස්විය. ඈතින් විශාල පරාසයක මුහුදු සහ අහස එකතු වී පෙනේ. දකුණු පසින් පෙනෙන කඳු ගැටයක ඇති ගෙවල් මණ්ඩියට හිරු එළිය වැටිලා දිලිසේ. ඇවිදින මේ ප්‍රදේශ අඳුරිය. වැස්සක් ළඟ වී ඇතිසේය. පහළට ගමන් ගන්නා විට ඈතට පෙනෙන මුහුද දැන් ලංව තද පාට අලු පාට මුසුණු නිල් පාටින් යුක්ත වන අතර අහස ලා පාට අලු මුසු නිල් පාටකින් යුක්තය. ඒ දෙකේ වෙනස පැහැදිලිව වෙන්ව පෙනුනි. පහළට යන විට කෙමෙන් මුහුදේ පෙනීම අඩු වී අහසේ පෙනෙන ප්‍රමාණය වැඩි විය. ගෙදර ළඟට එන විට සමතලා ප්‍රදේශයේ නැවත පාදයේ සහ පොළොවේ ස්පර්ශයට හිත ආවේය. මෙසේ රවුම් 4 ඉවර වී ගෙදරට ඇතුල් විය. පරයන්කයට ඉඳගතිමි. පුරුදු පරිදි දැනුනි. ටික වේලාවකින් ඉබේ ගැටෙන හුස්ම දැනුනි. කය දැනී නොදැනී. ඈත දිය ඇල්ලක ස්වරූපයක් පෙනේ. ගලනවා දැනුණට පටන් ගැන්මක් නොපෙනී. එය නොපෙනී ටික වේලාවකින් හිස් ඇතුලේ විවිධ සියුම් ශබ්ද ඇසෙන්නට විය. මම දන්නා හුරු පුරුදු ශබ්ද නොවේ. ඒකාකාරී නොවේ. බොහෝ සියුම් ලෙස එකකින් එකක් වෙනස්ය. නමුත් එකට නලියන ස්වරූපයකි. එම ශබ්දය සමග සිතට ඉරියව්ව දැනෙන්න විය. හිසට සීමා වුණු ශබ්දය මුළු සිරුර පුරාම දෝංකාරය දෙයි. ටික වේලාවකින් නිින්දෙන් නැගිට්ටා සේය. වාඩි වී ඉන්න ඉරියව්වේ ඇස් ඇරියෙමි. ඒ දෝංකාරය මේ ලියන මොහොතෙත් ඇත. ගානක් නැත. ණය විපස්සනාවෙන් ලියමි. වසර 12ක සති පුහුණුව වැටෙමින් නැගිටමින් ගෙන ආවේ කල්යාණ මිත්‍රත්වයට බුදුමඟ පෙන්වූ නිසාය. තවමත් ආධුනිකයෙකු ලෙස ගමනේ වුණත් යෙදෙන තැන ගස්වා උළුවස්සා කියලා මගේ චරිතයට සරින දොරටුව අරගෙන යන්න පන්නරේ ලදිමි. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. වාර්තාවේ අවසානය. මේ වගේ අර සත්‍යමත් කැම්ප් එකට ගිහිල්ලා නෝනා කෙනෙක් ඇවිල්ලා අල්ලපු ගෙදර
නෝනට කියනවලු අනේ මං අද පුදුමාකාර ලස්සන ගහක් දැක්කා. මට හරි පුදුමයි මගේ ජීවිතේත් අලුත් උනායි. ඉතින් ඒ අල්ලපු ගෙදර නෑවලු කොහෙද තියෙන්නේ? මේ ඉස්සරහා ගේ ඉස්සරහා තියම ගහම තමයි කිව්වා. රිට්‍රීට් එකේ ලාවට පස්සේ ඒක පේන්නේ සම්පූර්ණ ග්‍රීන්, සම්පූර්ණ ලයිව්. ඒ වගේ අපේ ජීවිතේට පුදුමාකාර පණක් එනවා. අපි මේ සතියේට වර්තමාන අවදි වෙනකොට වෙනදා දකින හැම දෙයකටම පණිනවා. ඒක හරි ලයිව් වෙනවා. ඉතින් ඒකට තමයි ඔය අප්‍රමාදී කියලා කියන්නේ සජීවී බව කියලා කියන්නේ. ඒකයි බුදුහාමර අපිට දෙන්න හදන්නේ. බුදුහාමර පිබිදිලා අපිට පුබුද්දවන්න හදන්නේ. ඒකේ පොඩි පොඩි දියුණු ලකුණු තමයි පෙන්වන්නේ. ඒ නිසා සම්පූර්ණ ප්‍රබුද්ධ භාවයට සුපබුද්ධම් පබුජ්ජಂತಿ සදා ගෝතම සාවකා කියන විදිහට පූර්ණ ප්‍රබුද්ධත්වයේ පිණිස ඉදිරියට ගමන් කරන්න කියලා කියමු. මම සංස ඊළඟ වார்த்தාව අවසරයි. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ. මට පැහැදිලිව ඉදිරිපත් කරන්න ගැටලුවක් නැහැ. දැනට ආපු ගමන ගැන සැකයක් සිතට ඇතිවන්නේ නැහැ. ඉදිරියෙන් පසුපසින් සහ අතරමැදින් ආනාපාන සතිය තිබුණ නිසා සැකයක් දෙගිඩියාවක් සිතට දැනෙන්නේ නැහැ. ආපසු හැරිලා බලන්නේ නැහැ. යන මාර්ගයේ වෙනස් නොවන බව මෙන්ම වෙනස් නොකරන බවත් සිතට දැනෙනවා. නමුත් වරින් වර ලබන අත්දැකීම් වාර්තා විදිහට ඔබ වහන්සේ වෙතට ලියනවා. එය හිතලා කරන දෙයක් නෙමෙයි. ඉබේම කෙරෙනවා. හැඟීම් විරහිතව. ඒවා ගැන ගොඩක් හිතන්න බෑ. ඒ පැත්ත මේ පැත්ත පෙරලා හිතන්න බෑ. හරිම හිස් බවක් තියෙන්නේ. නමුත් මම ලබන අත්දැකීම් තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් නම් වීර්ය හෝ චිත්ත ධෛර්යය වැඩෙන්න උදව්වක් නම් එය තවත් කෙනෙක් අහනවා නම් තවත් කෙනෙකුට එය කියන්නේ මැලිකමක් හෝ ලෝභකමක් හෝ කුහකකමක් සිතෙහි ඇතිවන්නේ නැහැ. පැනලා කියන්න නොකියා ඉන්න බෑ වගේ ආශාවකුත් නැහැ. මට තනියම මෙය අසවලාට කිව යුතුය අසවලාට කිව යුතුය කියලා ඔළුවට එන්නේ නැහැ. තීරණය කරන්න බෑ. කවුරුන් හෝ කිව්වත් කරන්න පුළුවන්. කාටවත් උදව් කරන්න අකමැත්තකුත් නැහැ. මා ලබන අත්දැකීම් මගේ පුද්ගලික අත්දැකීම් ලෙස කිසිවිටක සිතන්නේ නැහැ. මාර්ගය මගේ යයි කිසිවිටක සිතෙන්නේ නැහැ. මේ සෑම මිනිසෙකුටම පොදු උරුමයක් ලෙස මනසට දැනෙනවා. මම වාර්තා ලෙස සටහන් තබන දේවල් කිසිවෙකුට අභිමත ලෙස වෙනස් කරන්න, විකෘති කරන්න හෝ කෙනෙකුට පවරන්න බැරි බව මනසට දැනෙනවා. ඒවා පුද්ගලික නොවන බව මනසට දැනෙනවා. යමෙක් එලෙස කරනවා නම් බුරා නගින ගිනිදැල් මිටමොලවා ගන්න කරන උත්සාහයක් මෙන් මනසට දැනෙනවා. මගේ සිත හරිම හිස්. ඉඳලා හිටලා සිතුවිලි යනවා. කවුරු හරි මතක් වෙනවා. එය හරියට අල්තින් හදපු නව නිවාසයක ගෘහ භාණ්ඩ එකක් දෙකක් තියෙනවා වගේ. ඒව දිගේ යන්නේ නැහැ. එතකොට එකපාරටම විඥාණයට ආහාරයක් ලැබුණා යන්න ඉබේම සමහර වෙලාවට මනසට නැගෙනවා. මට හැඟීම් විරහිතව සිනහා යනවා. එවිට මට මං ගැන අනුකම්පාවක් වැනි හැඟීමක් ලාවට ඇති වෙලා නැති වෙලා යනවා. ධර්ම දේශනාව අහනකොට ශරීරය ගැන දැනීම නැතිව ගියා. ශරීරය පාවෙනවා වගේ දැනුණා. හිත හරිම හිස්, මුකුත් නැහැ. උලම් පුරවපු මල්ලක් වගේ. පාවෙනවා වගේ. ඇස් අරගෙන ඉන්න බෑ. ඉබේම පිය වෙනවා. නිින්ද යනවා වගේ. නමුත් ඔළුව ඇතුලේ මොළයේ ඉහළ කොටසේ ඉදිරියට වන්නට හොඳ අවදියෙන් ඉන්නවා වගේ. එදිනෙදා ගෙදරදී කරන වැඩ කිසිම අපහසුවකින් තොරව කරන්න පුළුවන්. හොඳ අවදියකින් ඉන්නවා වගේ. නමුත් බදාගෙන මැරීගෙන වැඩ කරන්න බෑ. හැම දෙයකම සාමාන්‍ය මට්ටමකයි තියෙන්නේ. වැඩිපුර වචන පාවිච්චි කරන්න බෑ. එය දැනෙන්නේ උල් වලින් අනිනවා වගේ. තීනු පිහියකින් මෘදු පේශියක් කපනවා වගේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වාර්තා සපයන විට පිටපත් කළ යුතු ස්වාමින් වහන්සේ නමක් හෝ වෙනත් කෙනෙක් සිටිනම් දැනුම් දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ලියන වාර්තා කමඨහන් සාකච්ඡාවට සුදුසුනම් ඒද දෙනුමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දරුවන් සරණයි. හොඳයි කමල්ට අපි බාර දෙනවා ඒ වගේ කීම. ඒ ඉතින් ඔයගේ කරගෙන යනකොට මතුවෙන දේවල් ඇතෙන්ස් නගරේ හරහා ගිය සොක්‍රටිස්ට වගේ ඔය කියන්න හිතනවා නගරේ හරහා ගියා මොකක්වත් උනේ නැහැ කියලා. ඉතින් ඒක ඇති අර්ථයක් නැහැ. නමුත් අර්ථයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි
ඒ වගේ දේවල් භාවනා කරලා ලැබපු දේ මොකුත් නැහැ කියලා ওই නිකන් සටහන් තියලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකෙන් වැඩක් කරගන්න හොඳයි. ඉතින් ඒක ලියන්න හිතෙන්නේත් මේ තේරුමක් නැති දෙයක් තමයි. තියන්න හිතෙන්නේත් බෙදා හදා ගැනීම අදහසින් අපි පුළුවන් වෙලාවක ඒකට ඉඩ දෙමු. එහෙමයි සංස ඊළඟ වාර්තාව සක්මන් භාවනාව පැයක් පමණ කළා. ලැබූ අත්දැකීම් කකුලේ යටිපතුල් චුවින් ගම් එකක්සේ ඇලවි ගැලවි යන බවක් හැඟුණි. වම් කකුල ප්‍රධාන චරිතයේ රඟපායි. දකුණු හරියට කොරාගේ හැරමිටිය රෝල් එක කරන බව හැඟුණු නිසා දකුණටද හිත මෙහෙව යුතුයයි සිතා එයටද වැඩි අවධානයක් යොදවන ලදී. සිත අරමුණේම පවතී. ඔසවන එක හැම විටම වමින් අරමුණු වේ. තබනවා දකුණින් වේ. ඔසවීමේ තැබීමේ මුල මැද අග පවා බලන ලදී. සමහර විට සිතින් අනදෙන එක ඉතා හිමින් කරමින් ස්පර්ශ වන විට එම කකුල සජීවී වේ. එයට සිහි කිරීම ඇති වේ. අනිත් කකුල අජීවී වී අමතක වේ. නැවත අජීවී යයි. සිතලව මේ සිග්නල් එක බොහොම දුර්වලයි. මේ මොන මම යනු හුදු එහාට මෙහාට පනින හුදු සිහි කිරීමකි. සමහර විට කැසීම් අනිත් ඇඟේ කොටස්වල දැනුනි. අයිති නැති දෙයක මොන කැසිල්ලක්ද කියා නැවත අඩියටම හිත තැබූ වෙමි. කය බේබද්දෙක් පාත්තේක්සේ පැද්දී යයි. අම්මා බිරිඳ සිහිවෙන විට මෝහයක් කියලා මෙනෙහි කරන ලදී. ඒ නිසා රූප කරදර නොකරන ලදී. පරයන්කේදී කෙටි හුස්ම දිහා බලන් සිටියෙමි. කෙටි වූ පසු මුල මැද අග බැලුවෙමි. කිමිදුන් කරුවෙක් යටට බහිනා ලෙස හිත සමාධි වුනෙමි. මෙලෙස හැඟුණු දිග බැලීම ඔපරේෂන් එකකට ලොකු පිහියකින් හරියට බඩසේ කෙටි බැලීම මධ්‍යම පිහියකින් නහරසේ මුල මැද අග බැලීම හරියට සියුම් ස්නායු ඔපරේෂන් එකක්සේ ඉක්මනින් සමාධි වේ. වේදනා විවිධ තැන්වල ආවෙමි. අරමුණු කළ විට ගියේය. නැවත ගන්න උත්සාහ කළේය. සිත සමාධියක මුල මැද අග බලමින් සිටියේය. කාලයේ නොදැනුනේ නැවතත් මම නහය අවට උපදින බව දුටු වෙමි. බිරිඳ කාලය වැඩියෙන් ගිය නිසා හොයා බැලුවේය. එවිට සමාධියෙන් පියවියට ආවත් ඇය කෙරෙහි ද්වේෂයක් නොආහ. සතිය නොකඩවාගෙන ඈ එක්ක කතා කළා. මෙපමණයි. කරුණාවෙන් වැරදි පෙන්වා දෙන්න. බොහෝ පින් නිවනින්ම සැනසේවා. මේ රචනයේ මුල් කොටසේ තිබුණා වගේ ඉතින් මේක නාටකමක් නම් මේක රංගපෑමක් නම් මේක රෝල් ප්ලේ එකක් නම් ඉතින් ඒකේ තියෙන මේ තාත්විකත්වය තමයි අපිට කතා කරන්නේ. කොච්චරක් අපි ඒ නාටකමේ තාත්විකව රංගපානද කිව්වොත් 100%ක්ම තාත්වික රංගපානවා. හැබැයි ඉතින් මේක රංගපෑමක් බව තේරුම් අරගත්තා පස්සේ ඕකේදී ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තරහ වෙන්න රණ්ඩු කරන දෙයක් නැත්තේ නෑ. මේකේ නිසා ලීලාවක් එහෙම නැත්නම් නාටකමක් එහෙම නැත්නම් මිරිඟුවක් එහෙම නැත්නම් පිළිඹුවක් විදිහට දිගටම විතර නිරීක්ෂණය කරන්න යන්න කියලා කියන්නේ. එහෙමයි සංස ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන භාවනාව කරමි. මූල කර්මස්ථානයේ කයේ දැනීමය.
සාත අසාත භාවය ගැන දෙසූ ධර්මදේශනා නැවත ඇසීමෙන් පසු මම කරන දෙයක් නිදොස් කරගන්න සිතුනා. සක්මනේදී මම මලක් දකිනවා. පයේ හිත ඇහැට ගියා කියලා දැනෙනවා. නමුත් මගේ රුචිය නිසා ඒ දැකපු මලෙන් පුංචි ආස්වාදයක් හිතට එන බව දැනෙනවා. ආපහු මම සිත පයට ගන්නවා. මට හිතෙන්නේ එතනදී මා නම් කිරීමක් කරලා ඉවරයි කියලා. ඒ මල දකින්නවත් එක්කම ඉන්නවා කියලා මෙනෙහි කළ යුත්තේ. ඒ දැකීම මලක් කියලා හඳුනා ගැනීම නම් කිරීමට අයත්ද? මලක් කියලා දැනගන්නවා කියන්නේ එතන ස්පර්ශයක් ඇති වෙලා ඉවරයි නේද? රුචියක් ඇති වෙනකොට එතන සුඛ වේදනාවක් ඇති වෙලා ඉවරයි කියලා දැනෙන්නේ විමුක්ත චිත්තයක් වීමට මල දැකීමේදී කොතනින් නතර විය යුතුද? මලක් දැකීම කියන උදාහරණයේ දැනීම ස්පර්ශය වේදනාව මානසිකාරය යෙදවුම පිළිබඳ පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙති ඇත්තටම එක මේරුම් අවස්ථාවක්, එක නාටකමක, එක ජවනිකාවක්. උදේ දිගට යන්න ඔගේ පැතිකඩ රාශියක් එන්න තියෙනවා. ඔය යන්තම් නිකන් පටන් ගත්තා විතරයි. ඉදිරියට යනකොට මේ විදියට බලනවා නම් මලක තියෙන සුන්දරත්වය නැති වෙනවා. එතනින් ගියාම මල විනිවිදලා කයට හිත ගන්න පුළුවන්. කය විනිවිදලා මලට හිත ගන්න පුළුවන්. මේ දෙකේ ඔය සාත භාවයේ තියෙන පරස්පරය අඩු වෙනවා. ඉතින් මේ දැම්ම හදිස් වෙන්න එපා. ඕක තමයි ක්‍රමේ. දිගට ඉදිරියට යනකොට ඒ දකින්න මලේ න ව්‍යංජනක් ගායෝති න නානු ව්‍යංජනක් ගායෝති කියන එකේ අනුව්‍යංජන ගන්න නැතුව දැන් මලක් දැක්ක බව දැනගන්න. ඉතින් ওই විදිහට දිගට කරනකොට තමයි අපිට මේ ක්‍රියාවලිය තුළ යම් වශී භාවයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ওই ක්‍රමේ දිගට කරගෙන යන්න මේ වෙලාවේදී නිශ්චය කරන්න යන්න එපා. අදිසි වෙන්න එපා. මේක කමෙන්ටරිස් දෙන්න. බාධාකින්තරෝ මේ ක්‍රියාවලිය දිගට වෙන්න අරින්න සක්මනේ පරියන්කේ එදිනදා වැඩවල ආදී හැමතැනකදීම කියලා අපි නතර වෙමු. මචංස ඊළඟ වාර්තාව අවසරයි ගරු ලොකු ස්වාමින් වහන්සේ. උදයේ සක්මන. දැන් දෙපයේ සතිය හොඳින් පිහිටනවා. සක්මන නිරීක්ෂණය කරන සිතුවිලි සමග මිත්‍ර නිසා එහි යාම ඒම ගැන සිත සම භාවයක් පෙන්වනවා. සතිය හොඳින් ඇති විට ප්‍රබෝධයි. එවිට දෙපයේ විලුඹවල් දෙක පිටුපස වී සිටගෙන ගමන් කරන ලෙස ප්‍රකට වෙනවා. එහිදී ප්‍රධාන ලෙස ප්‍රකට වන රිද්මය නම් විලුඹ ගැටීමේ සිට පටන්ගෙන දිව යන පතුලේ කුඩා ඇඟිලි යටින් ගැටි මහපට ඇඟිල්ල දෙසට විත් කෙටි යන ක්‍රියාව පෙනෙන්නේ කුල්ලකින් පොළනවා වැනි ස්වභාවයක්. කෙටෙන තැන වේදනාවක් දැනෙනවා. එම සතිමත් භවයේදී පාදයේ සියලුම කොටස්වල පවතින අඩු සහ වැඩි වේදනා ස්ථාන උෂ්ණත්වය සැප අඩු වැඩි වීම ස්ථාන කකුල්වල පැද්දීම ප්‍රකටයි. සෑම ස්පර්ශයක්ම දරාගෙන ස්පර්ශ මොහොත පවතිනවා. එයින් පිටට ගිය විට කිසිවක් නොපැහැදිලි. ඔහේ ඇවිදින මන්ද මානසික බවක්ද දුටුවා. ස්පර්ශයට පමණක් සිත යෙදූ විට පතුලේ මැද ස්පර්ශයට පමණක් සිත ස්පර්ශ වුණා. එහි තිබූ සුඛ වේදනා දෙකම් මුල් සහ හිස දක්වා දැනුණා. නැවත සෙමින් සතියට එන විට නැවත ප්‍රබෝධමත් වී සියලු දේ එක විට දැනෙනා. මුලින් සඳහන් කළ ස්වභාවයේ සතියකට පැමිණිය. පරයන්කය. ඇස පියූ විට තද රතු පැහැති තිරය සහ ආනාපානය සාමාන්‍ය ලෙස තිබුණි. ටිකෙන් ටික තිරය සුදු පැහැයට හැරුණු අතර ආනාපානයේ ටිකෙන් ටික වන්නට විය. මෙහිදී මූල කර්මස්ථානයට යාමට ස්වභාවයෙන්ම නොහැකි බවක් වැනි දෙයක් දැනුණු නිසා
වෙන දෙයට අනුගතව සිටිමි. තිරය සහ ආනාපානයේ එකට පැවතීම ටිකෙන් ටික අඩු වී ගොස් හුස්ම රැල්ලට අවධානය ඉබේම යොමු වේ. හුස්ම රැල්ල ඉතා දීර්ඝ වුණද එය ආතතිය වැඩි සියුම් මට්ටම් වලට ඇදී ගියාය. හිස පූර්ණව වමට බර වුණු අතර වම්නාසය තුල සීතල තෙතමනයක් මුලින් දැනුනි. හුස්ම ඉතාමත් දිගු වෙන සහ කෙටි වෙන හුස්ම දිගු වෙන සහ කෙටි තිත් වැනි ස්පන්දන වීමත් නැවත දිගු වී සැහැල්ලු වීමත් සමග ඉතා ඉහළ ආතතියකින් දරා සිටීමට වීර්යය ඉබේම තිබුණි. ගීත කොටසක් ගැයුණු සිතක් ඇති වී නැති වී ගියාය. බෙල්ල වම් පසට හැරී කකුල තෙක් නැමී ගොස් ආනාපානය සැහැල්ලු වීමේදී නැවත සුදු තිරය සහ ආනාපානයද භාවනා විනිශ්චය වන සිතුවිලිද තිබින. නැවත හිස කෙලින් කොට භාවනා කළෙමි. සුදු තිරයක් තිබිනි. ආනාපානය සැහැල්ලු සහ සාමාන්‍යය. භාවනා විනිශ්චය සිතුවිලිද තිබුණි. ඒවා සිතට බාධා නොකළාය. සීනුවනාද විය. ඔබ වහන්සේට පින්නත් වේවා. සංවිධායක මණ්ඩලයට පින්නත් වේවා. මේ අල්ලලා තියෙන ගැම්ම බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන්කමයි අහගෙන ඉන්නකොට තියෙන නිසා මේක බොහෝ කාලයක් නිචපතා කිරීමෙන් මේකෙන් ලැබෙන මේ අත්දැකීම තමයි වැදගත් වෙන්නේ. ඕක තමයි ක්‍රමේ. ඕක දිගට පැවැත්වීම තමයි අපේ සාමාන්‍ය බුද්ධියේ යොදලා කළ යුතු කියලා මතක් කරන්න කැමතියි. එහෙනම් ඊළඟ වාර්තාව පෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ අද දින කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි. උදේ පැය භාගයක් පමණ සක්මන් භාවනාවේ යෙදුණා. යටිපතුලේ දැනීමත් පාදයේ ඔසවන ගෙන යන තබන අයුරුත් බැලුවා. පාදයේ චලනයේ විට ඇඳුමේ ගෑවෙන අයුරු දුටුවා. මෙසේ බලන විට සිත ඒකාග්‍ර වන ගතියකුත් හැරෙන අවස්ථාවේදී බේම ඇස් වැසෙන බවක් සිදු වුණා. ඇස් අඩවන්න දැන් සක්මන සිදු වෙනවා. ඇවිදීමේ වේගය අඩු වී හරියට ස්ලෝ මෝෂන් රොබොට් කෙනෙක් වගේ ඇවිදින අයුරු සක්මන වෙන්න ගත්තා. සක්මනින් පරයන්කයට මාරු වුණා. ඉඳුම් හිටුම් පහසුවෙන් වාඩි වී ආශ්වාසය ප්‍රාශ්වාසය නාසිකාග්‍රයට දැනෙන අයුරු බලන්න ගත්තා. ආශ්වාස ප්‍රාශ්වාසයේ සංසිඳුණු ගතියක් සහ කෙටි සෞම්‍ය ගතියක් මුලදීම තිබුණා. ආශ්වාසය ප්‍රාශ්වාසයට වඩා වැඩිපුර දැනුණා. මේ අයුරින් ටික වෙලාවක් බලන් ඉන්න විට හුස්ම නැවතුණා මෙන් දැනුණා. ඊයේ මෙන් එය එසේමදයි බලන්න කලබල නොවි ඉන්න උත්සාහ කර නිසා નિરાයාසයෙන් මතුවුණු හුස්මක් අතරින් පතර දුටුවා. ඉන්පසු සුව නින්දකටපත් වී හිඳ අවදි වුණා යන හැඟීමක් නැවත දැනීමට ආවා. මේ මොහොතේ ඊටම ෆ්‍රෙෂ් ගතියක්ද නැවුම් බවක්ද තිබුණා. කිසිම ප්‍රශ්නයක් අසන්න ඇත්තේ නැහැ යන අදහස සිතේ ඇති වුණා. පරයන්කේ ඉතිරි කොටස ආශ්වාසය ප්‍රාශ්වාසය නිරීක්ෂණය සහ අතරින් පතර ඇති වුණු ශබ්ද ඇසෙමින් නිමා කළා. ඔබ වහන්සේටත් සැමටත් තෙරුවන් සරණයි. ඔව් ඉස්සෙල් එක වගේ මේකත් ඒ වගේ දිගට පාත්තගෙන යාමත කරන්න වෙනවා. බාධා අපේන්න නැහැ. උනන්දුවෙන් මේ ආත්ම විශ්වාසයෙන් දිගට කරගෙන යන්න කියලා අපි යන් ඊගාවට. මන්සන්ස ඊළඟ වාර්තාව අවසරයි ගරු ලොකු ස්වාමින් වහන්සේ. සවස සක්මන දෙපතුල් දෙකෙහි wen වශයෙන් සතිය හොඳින් පිහිටයි. එවිට විටක දෙපතුලේ ස්පර්ශය පොළවේ වෙනසට සමාන වී එකක් ලෙසද පෙනේ. ස්පර්ශය තුල කුඩා ස්පර්ශවල අහඹු ඉහළ මතුවීම සහ අඩු වී යාම් දැනින. ඒවා ඉහළට එසවෙන විට සතිය ඒට නතු වෙයි. සිත මදක් නිලීන වෙයි. නැවත සෙමින් ප්‍රබෝධමත් සතියට එයි. ප්‍රිය සහ අප්‍රිය ස්පර්ශ දෙකම වරින් වර මතුවෙන
දැනිනි. ප්‍රබෝධමත් සතියේදී සියලු කුඩා සුඛ සහ ආතති වේදනා එකට කැටිව දැනුණද එහි සියලුම ස්පර්ශ කොටස් දැනට එම කොටස් කඩා බලලා වෙන්කොට හඳුනාගත් දේම එකට එකතු වී පෙනෙන බැවින් එහි කුඩා ස්පර්ශ වර්ග ඉහළට මතුවී ඒම සහ නැතිවීම හොඳින් පෙනේ. එහිදී අකම්පිත භාවය දැරීමට සිතට සතියෙන් ශක්තිය ලැබී තිබේ. පරයන්කය. ඇස වැසූ විට සුදු රතු ආලෝක තිරය තිබුණි. ආනාපානයට යාමට උදයේට වඩා අඩු කාලයක් ගත්තේය. හුස්ම රැල්ල ඉතා වේගයෙන් පහළට ගියේ ආතතිය වැඩි විශාල තරංග ආයාමයක් සහිතවය. සැහැල්ලු වී නැවත නැවත සියුම් වේදී බෙල්ල වම්පසට හැරී නැමීම නිසා එලෙස නැමී සිටියෙමි. ඈනුමක් යන්න එන ලෙස ඇතුළතින් ආනාපානය පටන්ගෙන විශාල තරංග වී නැවත නිසල විය. අවසානයේ හිස් පහළටම නැමී ගිය අතර ආනාපානයේ කිවිසුමක් ඒමට ගොස් නවතින ලෙස කුඩා වී ගොස් නැවත පැමිණියේ ඉතා සියුම් විය. ඇසෙහි සුදු ආලෝකය සහ සියලු ශබ්ද අවට තිබුණි. ආනාපානය මතම අවධානය තිබුණි. ඉතා සියුම්ය. එහි සියුම් හුස්ම රැලිවල ස්වභාව වෙනස වීම දැනුණද ගැඹුරු විලක් මත සියුම් රැල්ලක් මත සෙමින් පැද්දෙන බෝට්ටුවක ඉන්න ලෙසක් දැනි. කාලය අවසන් විය. ඔබ වහන්සේට පින්වත් වේවා. නිස්සරණ වනේ ස්වාමින් වහන්සේලාට පින්වත් වේවා. ප්‍රශ්නය අවසන්. දැන් ඔය විදිහට දිගට මම හිතන්නේ එකම කෙනා වගේ වාර්තා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. කෙසේ නමුත් ඒ කරගෙන යන විදිය දිගට කරන්න ඔය වාර්තා ක්‍රමය හොඳයි. අකණ්ඩව විශ්වාසයෙන් ඉදිරිය බලන්න කියලා කියන්න පුළුවන්. එහෙමයි සන්ත. ඊළඟ වාර්තාව ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හිත අවසානයේ පෙර දිනයන්හි සඳහන් කර තෝන්තු තත්වයටම පත්වේ. වෙනදාට වඩා වැඩි කලක් සිටිය හැක. නමුදු එහි මොනවාද වෙන්නේ කියලා බැලිය නොහැක. ඇත්තේ තෝන්තු ගතියක් නිසා. භාවනා නිවැරදිව කරගෙන යාමට ඔබ වහන්සේගේ කාරුණික අවවාදය හා උපකාරය බලාපොරොත්තු වෙමි. බොහොම පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා. ත්වන් සරණයි. අද උදේ අපි කරපු සාකච්ඡාව හැටියට මේ මතුවෙන සැක විචිකිච්ඡාව පෙරදක්ම පිළිබඳව සැකය රසයක් නැති ගතිය වගේ වර්තමානයේ මේක තියෙන බව විතරක් සාතික කරගන්න. මේක අතීත දුකක් අනාගත දුකක් නෙවෙයි. වර්තමානයේ පවතින මේ තෝන්තු නැති ගතිය කියන එක හොඳට තේරුම් ගත්තා නම් භාවනාවෙන් අපිට කරන්න තියෙන හරිය කරලා ඉවරයි. ඉතින් ඒක සාක්ෂාත් වෙනකන් මේ අවබෝධ වෙනකන් දිගට යන්න ඕනේ. ඒ නිසා මේක ලියන්න හම්බවීමත් ලියන්න පුළුවන් වීමත් තැහෙන අවබෝධයක්. ඉතින් ඒක මේ තෝන්තුව වර්තමානයේ එකක් කියන එක විතරක් සහතික වෙනවා නම් ඒක යෝගාවචරක විශේෂ දියුණුවක් කියනවා පෙන්නනවා. ඒක නිසා අද උදේ සාකච්ඡාව පුළුවන් නම් 20 ටිකක් අහන්න. ඒකට තවත් ටිකක් ධෛර්යයක් එයි හිතට. එහෙනම් සංස ඊළඟ වාර්තාව පරයන්කය ආනාපාන සතිය. ඊයේ වාර්තා කළ පරිදි මෙතෙක්කල් අත්විඳි ධාතු ප්‍රකට වීම වෙනුවට අද උදේසා සවස පරුවේ පරයන්කයන්ට වාඩි වූ මාහට ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී පැහැදිලි කළ ආකාරයට ඉබ්බා කටුව තුලට සිටින තත්වයක් අත්දුටු වෙමි. හරිම ශාන්ත ලෙස පැය ගත වී ගිය සැටියකි. හුස්ම නොදැනී ගියේය. කිසිදු සිතුවිල්ලක් ආවා මතක නැත. වරින් වර හුස්ම දැනුණා මතකයි. එවිට හුස්ම මෙනෙහි කළෙමි. බැටරිය charge කර ගැනීමට මෙන් දැනුණු ඒ දැනීමත් සමග යලි ඉහළට එසවුණු සංසුන් සිත වේලාව අවසන් වනතුරුම අත්විඳෙමි. නමුත් රාත්‍රී 7-8 පරයන්කේ නැවත තද ගතියක්
චලනය වීමක් ශරීර උණුසුම් වී දෙකම් මුල් වලින් දහඩිය දමන ගතියක්ද දැනෙන්නට විය. මා කලින්ලත් ශාන්ත බවට දිජුකමක් දැක් වූ නිසා ධාතු ගැන නොසලකා හුස්ම කෙරෙහි අවධානය යොමු කළේ නැවත ඒ ශාන්ත බව අත්දැකීමටයි. ඒත් නොනැවතී ධාතු ප්‍රකට වීම චක්‍රයක්සේ වරින් වර පැය පුරාම සිදුවිය. සියල්ල සිදුවන්නේ මගේ පාලනයකින් තොර බව හෙවත් අනාත්ම ධර්මතාවය අද්දුටුවෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා තෙරුවන් සරණ පතමි. ඒ වගේ අර ඉබ්බගේ කට්ට ඇතුළට ගියා වගේ ලැබෙන විවේකය වැටෙන්නේ සංසාර බය තියෙන කෙනාට තමයි. මොකද හැම වෙලාවෙම අපිට තියෙන අතානියයි කරදරයි කියලා. ඉතින් එහෙව් එකේ මේ වගේ පොඩි විශ්‍රාමයක් ලැබෙන එක ඒකට ආසාවකුත් ඇති වෙනවා සංසාර බය දක්න සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන එකට මේක ගැලවු මාර්ගයක් කියලා පේනවා. නමුත් ඒක දන්න නිසා මට දැන් මේකට ආසාවක් තියෙනවා කියලා දන්න නිසා ඒකෙන් එන හානියක් නැහැ. ඒ නිසා ওই මානසිකත්වය හොඳයි දිගට කරගෙන යන්න ඔය වැඩියටම. එහෙමයි සංස ඊළඟ වාර්තාව ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. නිවස තුල ලෑලි පොළවේ සක්මන් කළමි. පාදවල චලනයට සිත යොමු කිරීමේදී ශරීරයේ බර වම් පසින් දකුණු පසට මාරු වන බව දුටුවෙමි. එසේ වම් පාය තබන විට ශරීරයේ වම් පැත්තට නැමෙන බවකුත් දකුණු පාය තබන විට දකුණට නැමෙන බවත් දැනේ. තවද පාද ලෑලි පොළවේ වදින විට නික්මෙන ශබ්දයේද අද දින විශේෂයෙන් ඇසුවෙමි. පරයන්කය ඊයේ වාර්තා කළ අයුරින් මෙන්ම නිසා වාර්තා නොකරමි. ඔබ වහන්සේට තිසරණ සරණ පතමි. වාර්තා කරපු සක්මනේ හැටියට හිත ටික ටික ඉදිරියට යන ගතිය තමයි පෙන්වන්නේ. පෙන්වන්න දැක්ක විස්තර දකින්න. අන්නේ විදිහේ මේ එකම දේ පරියන්කෙදි සිද්ධ වුණත් මොනවා හෝ අලුත් දෙයක් සවිස්තර දෙයක් පේනවනම් ඒව අහුලා ගන්න එක ඒක මතු කරගන්න එක වාර්තාගත කිරීම හරහා අපිට මේ පේන දේවල් වලට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒක පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඒ අලුතෙන් ලැබෙන ඒවට ඕජාව කියලා කියනවා, රස කියලා කියනවා. අහුලන්න පුරුදු වෙන්න, අහුල්ලා වාර්තාවට අසු කරන්න පුරුදු වෙන්න. ඒ අනුව අපිට යන භවනාට අනුග්‍රහයක් කරන්න පුළුවන්. එහෙමයි සංස්ත ඊළඟ වාර්තාව මේක ලයින් අප් එක හරහා අපිට තෙරුවන් සරණයි උදේ පර්යංකය. සක්මණෙන් පසු සතිමත් සිතකින් පර්යංකයට ඉඳ ගතිමි. ආනාපානයේ මූල කර්මස්ථානයේ වූ අතර පළමුව එක ආශ්වාසයක් ගන්නා විට හිසෙහි සිට පය දක්වා ප්‍රාශ්වාසයේදී පයෙහි සිට හිස දක්වා බොඩි ස්කෑන් එක කීපවරක් කර නාසික අග්‍රයට සතිය පැවැත්වෙමි. හුස්ම රැලි 5ක් පමණ අවධානයෙන් සිටින විට මා නිදහස් සමාධි තත්වයකට අවතීර්ණ වූයෙමි. මාහට තේරුණු ලෙසට මා අද අලුත් අත්දැකීමක් ලැබුවාද කියා පසුව ප්‍රත්‍යවේක්ෂා කරන විට සිතුනි මා වැරදි නම් නිසි අවවාදයක් පතමි. වෙන දිනවල මා සමාධි අවස්ථාවෙන් මිදෙන විට ගැස්සීමකින් එය තහවුරු වේ. අද දින මට දැනුනේ මා සමාධියද සතියෙන් අත්විඳු බවකි. පෙර වෙනම අත්විඳු සමාධිය හා සතිය දැන් සතිය තුල සමාධියද සමාධිය තුල සතිය ඇති බවක් දැනුනි. වරක සමාධියද සතියද නැති වී සිතුවිලි පිටින් සිතුවිලි නොවේ තද උගුර කැසීමක් වැනි ශරීරයේම දැනින් අතර මෙය මෙනෙහි කරන විට මූල කර්මස්ථානයටම නොයම නැවත සමාධි තත්වයකට අවතීර්ණ විය. එල්ලාම එක වදින තුරු ඊතා සැහැල්ලු සමාධි තත්වයක සිටිය බව දැනුනි. ගරු ස්වාමීන් වහන්සේ වරදක් ඇතොත් නිවැරදි කර දෙන ලෙස নমස්කාර ඉල්ලා සිටිමි. සියලු සංඝරත්නයට සහ සංවිධායක මණ්ඩලයට පින් සිදු වේවා.
රචනයේ ගොඩක් කැප කරලා තියෙන සමාධියට හැබැයි සතියත් එක්ක සංසන්දනයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වැඩි වැරදි පාටකට පැත්තකට ගියා කියවෙන්න බෑ. ඒ නිසා සමාධිය හොඳයි. නමුත් පුළුවන් තරම් සතිය ප්‍රධාන කරගෙන භාවනාවත් කරන්න සතිය ප්‍රධාන කරගෙන වාර්තා කිරීමත් කරන්න. එතකොට ওই තරම්වත් සැකයක් නැතුව ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙමයි සන්නස්ත භාවනා පිළිබඳ වාර්තා එපමණයි ඊළඟට ලැබිලා තියෙන මූලධර්මයේ හෝ සූත්‍රානුසාරින් ලැබිච්ච ඒවා ඉදිරිපත් කරනවා සන්නස්ත. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන කොටසේ ඉරියාපත කොටසේ සහ අනෙකුත් කොටස්වල අජ්ජත්‍ය සහ බහිද්ධාව යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? ඉති අජ්ජත්වා කායේ කායानुපස්සේ විහෙරති බහිද්ධා කායේ කායානුපස්සේ විහෙරති වශයෙන් එසේ මෙනෙහි කළ අජ්ජත්‍ය හා බහිද්ධාව කුමක්ද කරුණාවෙන් පැහැදිලි කර දෙනසේකවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒක එකනාගේ හැටි වෙනවා. එහෙම අජ්ජත්‍ය බහිද්ධාව කියලා ස්ථාවර වෙනසක් නැහැ. ඒ අතරමැද තියෙන සීමාව අජ්ජත් බහිද්ධා වෙන් කරන සීමාවේ අනිත්‍යත්වය තමයි පේන්නේ. එන්නේ අජ්ජත්‍ය බහිද්ධා අතරමැද ඉතින් ඥානানন্দ සාන්ති කියනවා අජ්ජත්තේ ඈත කෙලවර බහිද්ධාවේ මෑත කෙලවර වෙනවා. එහෙම සීමාවක් කියලා එකක් නැහැ. ඒ නිසා අජ්ජත් බහිද්ධා කියන එක දෙකම සංකල්ප දෙකක් විතරයි. ඒකේ වෙනස් වීම දැක් ගන්න පුළුවන් නම් එච්චරයි මේ භාවනාදී බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි සාන්නස. ඊළඟ වார்த்தාව ගරු ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් ධර්ම දේශනාව ආරම්භයේදී ඔබ වහන්සේ පැහැදිලි කළා කාම සංඥා නිරෝධය කිරීම සඳහා රූප භාවනා අරමුණු කරගන්න කියලා. මෙහිදී රූපය වශයෙන් අපි ගත්තේ ආනාපානය. පසුව රූපයේ විනිවිද දකිමින් එය සංඥාවක් බවටත් එතනින් එය ඇතිවීමක් සහ නැතිවීමක් පමණක් බවට පත්වෙන ආකාරයේ නිරීක්ෂණය කිරීම තුළින් අවබෝධයට ළඟා වෙන බව පැහැදිලි වුණා. රූපයක් වශයෙන් ඇතිවෙන නැතිවෙන ස්වභාව තේරුම් ගත හැකි වුවත් ආනාපානය නාම රූප වශයෙන් ඇතිවෙන නැතිවෙන ස්වરૂපය පැහැදිලි නැහැ. එය වේදනාව දැනීම ස්පර්ශය හරහා සිදුවන්නක් ලෙස ගත යුතුද? එය පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම වලට සම්බන්ධ වෙනවාද? වරහන් ඇතුලේ තියෙනවා ජීවත් වීම, කයේ පැවැත්ම සහ ආනාපානය අවශ්‍ය යන අදහසින් වරහන් වහලා වෙනවා නම් වෙන විදිහ මගේ දුර්වල අභිධර්ම දැනුමට ගැන කමා කරලා පැහැදිලි කරලා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේටත් ගොඩක් පිං, සංවිධායක මණ්ඩලයටත් ගොඩක් පිං. අභිධර්ම දැනගත්තයි කියලා කිසි ප්‍රශ්නයක් නැත්නම් ඒක සමාජලාට හොඳ වෙන්නත් ඉඩ තියෙනවා. මොකද අභිධර්ම දැන හුඟ දෙනෙක් භාවනා කරන්නේ නැහැ. මෙතන කියන්න පුළුවන් අපිට තේරෙන භාෂාවෙන් ආස්වාද ප්‍රසවාසී අතර නම් කරන්න පුළුවන් ගතිය නැති වෙලා යනවා. ආස්වාද ප්‍රසවාස දෙක සම වෙනවා. එතකොට ආස්වාසිය ප්‍රසවාසය දෙක අතර වෙනසක් නැහැ. එතකොට ඒකේ නාම රූප වල තිබුණු අර කොන්ක්‍රීට් ගතිය නැතුව දිය වෙනවා. අන්තිමට ආස්වාද ප්‍රසවාස නොදෙනී යන මට්ටමට යනවා. අන්න ඒක මේ මම මේ කරන්න කියනවා හෝ හිත කන්ඩිෂන් කරන්න හදනව නෙවෙයි. ඒ විදිහට තමයි අපිට අපේ අත්දැකීමට මේක සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. පොත නොදැනගත්තයි කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. මම සංස ඊළඟ වார்த்தාව ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පෙරදා ධර්ම දේශනාවකදී දෙසූ ධර්ම ශක්තිය කර්ම ශක්තිය වෙනුවට වැඩ කරවීම දෙසූ ධර්ම ශක්තිය කර්ම ශක්තිය වෙනුවට වැඩ කරවීම ඇති කරගන්න ආකාරය තව ටිකක් පැහැදිලි කරනසේක්වා මෙම ජීවිතයේම දිට්ඨ ධම්ම ආකාරයට කර්ම ගෙවා දැමීම භාවනාවෙනුත් සාමාන්‍ය ජීවිතයේදී කරන අයුරු අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා තෙරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ධර්ම ශක්තිය ක්‍රියාත්මක කරන සතිය තියෙන තාක්කල්. ඒ නිසා තමන්ට පුළුවන් ප්‍රමාණයට සතිය දියුණු කරන්න. එතකොට තමන්ට තේරෙන්න පටන් අරගනි සතියින් ඉන්නකොට මේ පරණ කර්ම ගෙවෙන හැටි.
තමන්ගේ වෙලාවේ කර්ම රැස් නොකරුවාට කර්ම ගෙවෙන හැටි නිසා ඒ සතිය වඩනවනම් පළවෙනි ප්‍රශ්නෙට බොහොම ඉක්මනට පිළිතුරු ලැබෙනවා. සතිය ඉන්නා තාකල් ධර්ම ශක්තිය වැඩ කරනවා. ඊට පස්සේ පහුවෙන්න මේ වර්තමාන මොහොතේ කර්ම රැස් නොකරුවාට ඒ තුල සැක විචිකිච්ඡා ඔය අද උදේ සාකච්ඡා කරපු ටික තියෙනවා. ඒකෙන් හේතුව අර පරණ කර්ම ගෙවීම කියලා හිතාගත්තාම අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒක තමයි උත්තරේ. එහෙමයි සාවින්හන්ස. ඊළඟට සාවින්හන්ස අද උදේ ධර්ම දේශනාවේදී 13 කුටිය ස්වාමින්වහන්සේ දාපු ප්‍රශ්නයක් උදේ ගන්න බැරුණා. මම ඒක ඉදිරිපත් කරනවා. ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන හර්ෂ ගුණසේන කියලා මහත්මේ ඔබ වහන්සේ සඳහන් කරන වර්තමානයේද අතීතයේද අනාගතයේද ඇත්තේ දුකමයි කියන කාරණය බුදුන් වහන්සේ සන්තති ඇමතිට කළ දේශනය සමග ගලපන්නේ කෙසේද? මේක මම දේශනා කරපේකන්නේ මේ අපි ගත්තේ සංගීති සූත්‍රයෙන් අරගත්තාම කියලා තියෙන්නේ අතීත දුක නෑ අතීත දුක නෙවෙයි එතන වචන හතරක් තියෙන්නේ සැකය විචිකිච්ඡාව අදිමොක්කේ අනදිමොක්කේ විදිහට පෙනී හිටලා තියෙනවා න සම්පහන්තනේ අනේ හතර ඉතින් ඒ නිසා වර්තමානයේ දුක විතරක් වර්තමානයේදී අඳුර ගන්න පුළුවන්. එතකොට දන්තති යමසිර කියලා කියන්නේ සැකේ පිළිබඳ කතාවනේ සන්ත්‍යමති කියලා කියන්නේ වර්තමානයේ දුකක් නැහැ කියලා. දුකේ නැත්තේ වර්තමානයේ තියෙන ආ මේ කුකුස් සැක සංකා ඔක්කොම බාර ගන්න. බාරගත්තට පස්සේ ඒක ඇති දුකක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඒක මේ භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි. ඒක ණය විපස්සනාවෙන් ලැබෙන එකක්. ඉතින් ඒ සන්තති යමති වගේ තාමත්ම දුක්ඛිත තත්ත්වයේ ඉන්න කෙනාට පච්චාමාහු කිංචනං උපසන්තෝ පචරිසසි ආදි වශයෙන් වර්තමානයේ ගත කරන්න කියනවා. ඒක බාරගන්නයි කියනවා. බාරගත්තට පස්සේ තියෙන දුකයි බාර ගන්න නැතුව ඒකට ප්‍රතික්‍රියා කරනකොට දුකයි අතර බුදු වෙනසක් තියෙනවා. ඒක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. අද අපි සාකච්ඡා කරේ මේ සැක සංකා අනදිමොක්ක සම්පහන්තනය නැතිකම වගේ දේවල් වර්තමානයේ තියෙනවා. හැබැයි ඒක වෙරිෆයි කරලා බලන්න පුළුවන් දෙයක් වර්තමානයේ අතීත වගේ සංකල්ප නෙවෙයි. ඒක වෙරිෆයි කරලා ඒක තේරුම් ගත්ත ගමන් ඒකේ තියෙන නපුර නැති වෙනවා. ඒකේ තියෙන දුක්ඛිත භාවයේ පෙළෙන ගතිය නැති වෙනවා. ඉතින් ඒක තමයි තාම ඉක්මනට සිදු වෙච්ච කෙනෙක් තමයි නිකම්ම නෙවෙයි බුදුහාමුදුරන්ගේ අර්ථකථනයේ නැත්නම් උපදේශය අනුව සන්තති යමතිට ඊට කිට්ටු වැඩක් මේ තඹදාටිකෙත් තියෙනවා. මේ කවුද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මත්ත නියාමයට ගෙනත් දානවා පොඩි සාකච්ඡාවකින් විතරක්. ඉතින් එහෙම සාකච්ඡා වුණාට හැම කෙනාටම වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වෙන සිද්ධි ටිකක් තමයි ඔය සන්තති යමති කතාව, පටාචාරාවගේ කතාව, තඹදාටික කතාව. ඒ බාරගත්ත ගමන් දුකේ තියෙන ඒ නපුර නැති වෙනවා කියන එක තමයි තනි වාක්‍යයෙන් කියනවනම් කියන්න තියෙන්නේ. එහෙමයි සායනාස ඉංග්‍රීසි භාෂාවෙන් ලැබී තියෙන ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. Can you explain how the repulsion nibbita works? Also how it works giving rise to nirodha? That's the end of the question. තේරෙන්නේ අපෝසරයක් කියන්නේ. එහෙමයි සායනාස. Can you explain how repulsion nibbida works? Also how it works giving rise to nirodha? repulsion මත් නෙවෙයි තියෙන්නේ මේ නිබ්බිදාව කියන එකේ ට්‍රාන්ස්ලේෂන් එක කොහොම හරි ඒක බාර ගන්න කැමති නම් නිරෝධය අවබෝධ කරගන්න හොඳටම කිට්ටුයි. ඒ නිබ්බිදාව එනකොට නිර්වින්දනය එනකොට ඒකට ප්‍රතික්‍රියා කෙරුවොත් ද්වේෂ සහගතයි. මේ නිබ්බිදාව repulsion එක repulsion කියන වචනේ තමයි ඕකතන තියෙන ප්‍රශ්නේ. ද්වේෂෙන් තොරව ගන්න කිය ගමන් නිරෝධ ඥානයට වැටෙනවා. අපි ඒකට ද්වේෂ කරන තාක්කල් සංසාරයට වැටෙනවා. ඒ නිසා මේ repulsion එක නැත්නම් නිබ්බිදාව ද්වේෂෙන් තොරව දැකීම තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක තමයි අපි ඒකට සූදානම් මනසකින් තමයි අපි නිබ්බිදාවට මුහුණ දෙන්නේ. ඒකට ලෝකෙ තියෙන විශාලම ඥානෙ ලැබෙනවා. එහෙම නැත්නම් මහා කම්මැලිකමක් වෙලා තෝන්තුවක් ඇවිල්ලා භාවනාවේ නැගිටලා යන්න හිතෙනවා. ඒ අර සූදානම් ශරීරයේ හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙමයි සානස ඊළඟ
වාර්තාව is Nirodha consciousness or nirvana stop arising? That's the end of the question. මං කියවන්න සාංශ is Nirodha does consciousness or vijnana stopping arising? Whatever may be, material or immaterial thing, the disappearing side or rising or passing away side is known as Nirodha. So to look into that, the consciousness also must accept it. So acceptance itself is making the consciousness prepared for that, and Rupa, Vedana, Sanya, Sankara proceedings up to the Vijnana Nirodha. So looking at the Nirodha of the Rupa itself is making the mind prepared. So Nirodha is at last is the Nirodha of Vijnana. එහෙමයි සාන්නස අද දිනට ලැබී ඇති ලිඛිත ප්‍රශ්න අවසానයි. මට දැනුම් දීලා තියෙනවා ප්‍රශ්න දෙකක් තව ඒ ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන්ද කියලා අහලා. ඒ නිසා මම ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලනවා අපිට අවස්ථාවක් ගන්න පුළුවන්ද කියලා. කමන්නේ අපිට තා තියෙන විනාඩි 10ක් විතර. එහෙනම් මම ප්‍රථමයෙන් දැනුම් දීලා තියෙන්නේ මේනක කියන මහත්මයේ මේනක මේනකා මම මයික්‍රොෆෝනය අන්මියුට් කරනවා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මේනක මේනකා මේනකට ඇහෙනවද අපි කතා කරනවා ඔව් ඇහෙනවා hello I'm Menaka hello ඔව් ඇහෙනවා අපිට ඇහෙන ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මට ස්වාමින් වහන්සේට දැනගන්න ඕනේ මුරුදු එකම අපිට නෑ හි ගියා මේනකාගේ මයික්‍රොෆෝන් එක මියුට් වෙලා ආයෙ ඔන් කරන්න ඕනේ මේනකාට ඇහෙනවද හරි දැන් කතා කරමු hello මං පරියන්ක ආයෙත් නෑ හි ගියා ආයෙ මයික් එක මියුට් වුණා දැන් හරි දැන් කතා කරන්න ස්වාමින් වහන්සේ මම පරියන්ක භාවනාව තමයි වැඩිපුරම පුහුණු කරේ අවුරුදු කුත් මාස 4ක් විතර මම ඒක පුහුණු කරා දැන් මගේ අලුත්ම තත්ත්වය තමයි මම භාවනා කරද්දී ඉඳගෙන ඉන්න ඉරියව්වට ඇඟ ගත්තාම ඒක හොඳ වෙලා යනවා මගේ රූපේ ඊට පස්සේ වේදනාවල් ගන්නවා මම ඒකන සතිය පිහිටුවාම ඒක පාවෙන්න ගන්නවා උඩ නිකන් අවකාශي පාවෙනවා වගේ දැනෙනවා ඊට පස්සේ ඒකට පාවෙන එකට මම සතිය පිහිටුවාම දැන් මට පුංචි ඇඟේ චලනයක් දැනෙනවා ඒ අතර මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ ඇඟ තියෙනවා කියලා දැනෙන්නේ නැහැ මේ ඊයේ එහෙම කරනකොට එකපාරටම ඇඟ නිකන් අතුරුදහන් වෙන්න යනවා වගේ දැනෙන අතර චලනයට හිපුණා. දැන් මම අද ඉන්න තත්ත්වය තමයි වර්තමාන තත්ත්වය. මම දැන් මේ චලනය පුංචි ඉතාමත්ම සුළු චලනයක් මගේ ඇඟේ දැනෙනවා. ඒකට මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. වර්තමාන කිසිම ජීවත් වෙන්නේ. නැවතත් නෑ හි ගියා. මේනක ආපහු මියුට් වුණා මයික්‍රොෆෝනේ. මේනකට ඇහෙනවද අපිව? ඔව් ඇහෙනවා. හලෝ. ඔව් කියන්න ප්‍රශ්න කියන්න. ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ දැන් මගේ අලුත්ම තත්ත්වය තමයි මට දැන් වර්තමානයේ ඉන්න පුළුවන් භාවනාවෙන් එළියට ආවහම නිකන් ඉන්න වෙලාවත් මම වර්තමානයේ ඉන්නේ මට ඕනම වෙලාවක මගේ ලොක් කරගන්න ප්‍රවණ සිතින් නැවිත් හිතේ සිතින් නැවිත් ඉන්න පුළුවන්. ඉතින් මට ඔබ වහන්සේගෙන් උපදෙසක් අවශ්‍යයි මම ඉදිරියට යන්න මෙතනින් මේ චලනය ගැන හිතමින් ඉන්නත් ඉදිරියට යන්න. සක්මන් කරන්න සක්මන තමයි කෙටි උත්තරේ. සක්මන් කරනකොට Tamanට මේ භාවනාව කියන එක පැත්තක ගිහිල්ලා සතියෙන් ඉන්නවා කියන එක තේරෙයි. එතකොට සක්මන් මළුවක භාවනාවක් සඳහා සක්මන් කරන එකයි එහෙට මෙහෙට යන එකයි කණ්ඩ බොණ්ඩ යන්න එන්න යන ගමනයි ඔක්කොම භාවනාවක් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අර පරියංග භාවනාව වෙනුවට සක්මන් භාවනාව නැත්නම් ක්‍රියාකාරී භාවනාවකට හිතියව දාන්න. එතකොට බොහොම ඉක්මනට සජීවීව සතිය වැඩෙන්න පටන් ගන්නවා. ඒක තමයි උත්තරේ. එහෙමයි ස්වාමීනි ඔබ වහන්සේට නිවන් සුවක් වේවා. ඊළඟට අවසරයි සංස ඊළඟට අපි යනවා විමල් දිසානායක මහත්තයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනුම් දීලා තියෙනවා මයික් එක ඔන් කරලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. විමල් දිසානායක මහත්තයා ඇහෙනවද අපිව? ඔව් ඇහෙනවා. මේ ස්වාමීන් වහන්සේ ඔව් කියන්නේ. අවසරයි මේ මට අර මේ තියරිටිකල් ප්‍රශ්නයක් තියෙනවා මේ සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා ඒක කොහොමද මෙන්නේ ක්‍රියාකාරී වෙන්නේ කියලා පොඩි විස්තරයක්.
මම ඒ පැත්තට මොනවක්වත් දන්නේ නැහැ. මම ওই පැත්තේදී හොයන්න යන කෙනෙක් නෙවෙයි. මට පේන්නේ ඉදිරිපත් වෙන එක කියන එක විතරයි. අර පොතේ මෙහෙම තියෙනවා, මේ පොතේ මෙහෙම තියෙනවා කියන එකට මම ළඟ නෑ. ඉච්චරම උනන්දුවකුත් නැහැ මට කියලා දෙන්න තරම් දැනුමකුත් නැහැ කියලා මම බොහොම යටහත් පහත්ව කියනවා. එහෙම නේද? කම අවසාන විනාශ අපිට තව විනාඩි 5ක් විතර තියෙනවා. ඒ නිසා මම ඉන්න සභාවෙන් අහනවා කාට හරි තමන් කරන භාවනාව සම්බන්ධව සතිය වැඩි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් එක්කෙනෙකුට අවස්ථාව තියෙනවා ඉදිරිපත් කරන්න. අත උස්සන්න දන්නේ නැත්නම් මම මැසේජ් එකක් දාලා කියන්න. එතකොට මම එයාගේ මයික්‍රොෆෝන් එක කොහොමත් ඔන් කරන්න පුළුවන්. හරි ඉරංග අලහකෝන් මහත්තයාගේ මයික්‍රොෆෝන් එක මම අන්මියුට් කරනවා. ඉරංග මහත්තයාට පුළුවන් දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? ඇහෙනවා කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් মালටි ටාස්කින් කරද්දී සතිය තියන්න යම්කිසි උපදේශක් දෙන්නකෝ. සාමාන්‍යයෙන් අපි ඒකට মালටි ටාස්කින් වලින් පටන් අරගන්න යන්නේ. සාමාන්‍ය සතිය පවත්වාගෙන යනකොට සතිය විශ්ින් අපිට ග්‍රීන් ලයිට් එකක් දෙනවා. ඒ ග්‍රීන් ලයිට් දෙනකොට අපිට පුළුවන් ඔබ්ජෙක්ට් එකක් හරහා බලන්න මූල කර්මස්ථානයේ හරහා බලන්න ඒ හරිව තමයි අපි মালටි ටාස්කින් වලට යන්නේ. মালටි ටාස්කින් වලට උනන්දු කරන එකත් හොඳ නැහැ. ඒකෙන් වැඩි පටන් ගන්නත් බෑ. ඒ නිසා සාමාන්‍ය පරියන්ඛය සක්මනක් කරනකොට එන බාධාවකදී Taman කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන අපිට අත්දැකීම් තියෙනවා නම් ඒක মালටි ටාස්කින් වලට ග්‍රීන් ලයිට් එකද නැද්ද කියලා කියන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම කිව්වොත් දැන් ටීම් එකක් ලීඩ් කරද්දී ටීම් එක ලීඩ් අවසාන දැන් ඩෙඩ්ලයින් එකක මිෂන් එකකට යනවා නම් ඒ අවසාන පැය වෙනකන් හොඳින් සතිය තියෙනවා. ඊට පස්සේ අනිත් ඒ බැටල් එකේදී සතිය නැතුව යනවා. ඒ මොහොතට උපදේශක් ඒක හරි අමාරුයි. ඒ කියන්නේ සතියෙන් යුක්තව මේ වගේ කටයුත්තක් කරන්න ගියාම මුල් ටිකේ හරි සතිය තියෙන කෙන ගොඩක් සතුට වෙන්න ඕන. ඒ සතියේ ගුණාත්මක වර්ධනයක් සිද්ධ වෙනවා තමන් කරන වැඩවලට සතිය යෙදවීම හරහා. ඒ නිසා ඕකම නැවත නැවත කිරීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මෙන්න මෙතෙන්දි මගේ සතිය කැඩෙනවා කියලා අවබෝධය ඒකට තියෙන ප්‍රිකර්සර් එක අල්ලගන්න පුළුවන් වීම තමයි ඕකට තියෙන එකම උත්තරේ. ඒ නිසා මෙච්චරක් යනකම් මට සතිය තියෙනවා මෙතනින් එහාට නැති වෙනවා කියලා දැකපු එකම තමන්ගේ හිතේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. අනිත් දවසේ අන්නේ ඒ early sign එක unmindfulness එකේ wandering mind එකේ early sign අල්ල ගන්න බලන්න. එතකොට Taman නොදැනුවත්වම ඔය කියන තැනට අපේ හිත දියුණු වෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි. නිදුක් නිරෝගී සුව ලැබේවා. සුවපත්. එහෙමනම් සාරස මම හිතන්නේ අදට කාල වේලාවත් හමාර නිසා වැඩසටහන අපි සතිವಾರයෙන් නිමා කරමු කියලා මම ස්වාමීන් වහන්සේට ගෞරවයෙන්. පොඩි වර්ෂාවක නිකන් කරදරයක් වගේ කරන්න පටන් අරගත්තා. ඒක නැතුව ගියා. ඒක